සිට සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, යමෙක් සිය අඩුපාඩු තමාම හඳුනාගෙන සංවර වෙනවා නම් එය මහත් වූ දියුණුවක් බව ධර්මයේ ආශ්‍රයෙන් පැහැදිලි වෙනවා. එලෙස අපගේ ජීවිතයේ අඩුපාඩුකම් හදාගෙන නිවැරදි ධර්මාවබෝධය සඳහා අවසි සඳහම් මඟ නිරතුරුවම ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ඔබ වෙත සරල දහම් කාරණාවේ සිට මනාව පැහැදිලි කරමින් ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සධර්මදේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනාව සිදු කිරීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 278 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනෙහි පදිංචි ඒ.ඩී. ආයුපාල මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව එසේනම් මෙතුම් ධර්මදේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ
ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාව යටතේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ අති උතුම් නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් අදත් දේශනා කරවගෙන ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු ඇතුව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහිම අසීමිත අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය යම් කෙනෙක් ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා නම් මනා ඵල නෙලා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කළ යුත්තේ කොහොමද කියන බව අනීවරණ කියන සූත්‍ර දේශනාවෙන් අපිට දේශනා කොට වදාළා. අනීවරණ සූත්‍රයේ හැටියට බණ අහන හැම යුතුයි කියලා දේශනා කොට වදාළා. පින්නතුනේ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියන බව. පින්නතුනි, අපිත් ඒ උතුම් බලාපොරොත්තු පෙරදරි කරගෙන මහත් වූ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහාම අද සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ත්‍රිපිටකයේ ජාතක පාළියේහි 30 වන නිපාතයේහි සඳහන් වන මහා චද්ධන්ත කියන ජාතක කතාව ඇසුරු කරගෙන ධර්ම දේශනාව සිදු කරන්න. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සුමේද තාපසතුමා හැටියට තමන් වහන්සේගේ අතටපත් නිවන අත්හැරලා මේ මහ සසරට බැහැලා සංසාරේ දුක් විඳින අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරයෙන් එතර කරවලා තමනුත් සසරින් එතර වෙනවා කියලා ඇති කරගත්ත උදාර අදහස මුදුන්පත් කර ගැනීම සඳහා පාරමිතා පුරන කාලේ උන්වහන්සේට අපි නිසා මොන තරම් දුක් ගැහැටවලට මූණ පාණ්ඩ සිද්ධ වුණාද කියන කාරණාව මේ ජාතක කතාවෙන් මනාව පැහැදිලි කරනවා. මේ උතුම් ධර්ම දේශනාව යම් කෙනෙක් ඊටාම හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට අදහසක්
එකතු කරගන්නවා නම් හරි වටිනවා. මහබෝසත්වරයෙක් තමන්ගේ නිවන අත්හැරලා මේ තරම් දුක් විඳින්න මේ සංසාරයට බැහැගත්තේයි. අපිට නොතේරෙන මේ භයානක සංසාරේ හැටි. මේ මහබෝසතාණන් වහන්සේ කොයි විදිහට දකින්නේ නැද්ද? පින්නතුනි, මේ සංසාරේ සත්වයා සතර අපායේ වැටෙමින් විඳින දුක්ඛන්දරාවෙන් ඈතර කරනවා නම් යම් කෙනෙක්, ඒ මහා සත්පුරුෂයෙක්මයි. ඒ කල හැක්කෙත් මහා සත්පුරුෂයෙකුටමයි. ඒ නිසා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා තමන් වහන්සේගේ සසර කෙලවර කරගන්නවට වඩා මේ සසර අහිංසකයින්ද සංසාරයෙන් ඈතර කරවගෙනම මමත් සසරින් ඈතර යනවා කියන අදිෂ්ඨානයෙන් ආපු මේ ගමන කොයිතරම් බිහිසුණුද? සසරට නිරාවරණය වෙනවා කියන එක මොනතරම් දුක්ඛන්දරාවකට නිරාවරණය වෙනවා කියන එකද කියන කරුණ දැනත් ඔබ මම වෙනුවෙන් ලෞතර බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගන්න හිතලා ඒ වෙනුවෙන් විදපු දුක්ඛන්දරාවයි මේ උතුම් චද්දන්ත ජාතක දේශනාවෙන් පැහැදිලි කරන්නේ. ඒ විඳපු දුකේ අල්ප මාත්‍රය. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය අපිටත් ලැබුණා. ඒ මහා වීරයන් වහන්සේගේ ශාසනය තුල පින්නතුනි, එයින් ප්‍රයෝජන අරගෙන මේ සංසාරයෙන් ඈතර යනවාම කියන උදාර අදිෂ්ඨානය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරලා සසර කෙටි කරගන්න අදහසක් පහළ කරගන්න ඔබට මේ ධර්ම දේශනාව මහත් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක ගිහි ගෙදර කම්කටොළු දැකලා ගිහි ජීවිතය ගැන කලකිරිලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලබලා බුද්ධ ශාසනයේ භික්ෂුණීන් වහන්සේ නමක් හැටියට මේ ශාසනයට ඇතුල් වෙලා ගුණදම් පුරන එක තරුණ භික්ෂුණීන් වහන්සේ නමක් දවසක් අනික් භික්ෂුණීන් වහන්සේලාත් එක්ක ධර්ම ශ්‍රවණය කරන අදහසින් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැනට වැඩම කරාම අපේ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මාසනෙහි ෂඩ්වර්ණ රශ්මි ජාලා විහිදුවමින් ස්වර්ණ වර්ණයෙන් බැබලෙමින් වැඩ හිටපු ආකාරය දැකලා ඒ උතුම් වූ රූප ස්වභාවයෙහි පැහැදිලා
කල්පනා කළා අනේ මේ මහා පුරුෂ රාජානන් වහන්සේ මම මේ සංසාරේ ඇවිදගෙන එන කාලේ මට මුණ ගැහිලා තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දැකලා ඒ භික්ෂුණීන් වහන්සේට පහළ වුණ හිත එහෙම හිතක් තමන්ට පහළ වෙන්න බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය ගැන මොනවාගේ අදහසක් ඒ භික්ෂුණීන් වහන්සේට ඇති වෙන්න ඇද්ද? පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දැකලා පෘථග්ජන කෙනෙකුට එහෙම නොහිතෙනවා කියලා කිව්වොත් ඒක පුදුමයක්. මොකද ඒ තරම්ම ලස්සන රූප ස්වභාවයක්. ඒ තරම්ම තේජාන්විත බවක්. නිකලල් පිරිසිදු භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය මොන විදිහට ලෝක සත්වයා ඉදිරියේ බැබලෙමින් වැඩ ඉන්න ඇද්ද? පින්නතුනි, අපිත් සමහර විට දැකලා ඇති. නමුත් අද මතක නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ සංසාරේ කොයි තරම් අපට මුණ ගැහෙන්නේ ඇද්ද? ඒ රූප ස්වභාවයේ අසිරිය අපි කොච්චර විඳින්නේ ඇද්ද? ඒ රූප සම්පත්තිය ළඟ අපි කොච්චර දන ගහන්නේ ඇද්ද? පින්නතුනි, එක බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගේ රූප සෞන්දර්යය ගැන තමන්ගේ හිතේ ඇති වුණු පැහැදීම නිසා සිදු කරපු එක ප්‍රකාශයක් සංයුක්ත නිකායේ කෝසල සංයුක්තකේ සඳහන් වෙනවා. පදුමං යතා කෝක නදං සුගන්ධං පාතෝ සියාපුල්ල මවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මෙවන් තලික්කි. තමන්ගේ සතුට ප්‍රකාශ කරපු හැටි මේ ගාථා රත්නේ සරල තේරුම පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඊතා අලුයම් කාලේ ඊ타ත්ම සුන්දර විදිහට පිපිලා නොනවත්වාම සුවඳ විහිදවන අහසට පිපුණ කෝකනද නම් වූ නෙළුම් මලක් වගේ ශරීරයේ සියලුම අංගයන්ගෙන් රශ්මිය විහිදුවමින් දිලිසෙන්නා වූ අංගීරස නම් වූ අහසේ බබලන සූර්යා මෙන් දිලෙන භාග්‍යතුන් වහන්සේ දෙස බලන්න මේ බ්‍රාහ්මණය සඳහන් කරනවා. පින්නතුනි, ඒ රූප සෞන්දර්ය වර්ණනා කළ තවත් අවස්ථාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාත ටීකාවෙන් අපිට හම්බ වෙනවා. මේ කාරණාවම තවත් ගැඹුරින් විස්තර කරනවා. යම්සේ කෝකනද නම් වූ නෙළුම උදෑසන හිරු උදා වෙන වෙලාවේ පිපිලා එක දිගටම සුවඳ විහිදුවමින් වෙන් නොවූ සුවඳක් සහිතව බැබලෙනවද? මෙසේ තමන් වහන්සේගේ ශරීරයෙන් හමන සුවඳින්
ඒ වගේම තමන් වහන්සේගේ අසීමාන්තික ගුණස්කන්ධයෙන් හමන සුවඳින් සුගන්ධවත් වූ සරත් කාලේ වලාකුළු ආදී බාධකයන් මැඩගෙන ඊටාම පැහැදිලිව දිලිසෙන සූර්යයා වගේ තමන්ගේ තේජසින් තමන්ගේ ශරීර අංගයන්ගෙන් නික්මෙන්නා වූ රශ්මීන් නිසා බැබලෙන අංගීරස නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙස බලන්න කියලා සඳහන් කරනවා. පින්නතුනි, ශරීරයේ සෑම අංගයකින්ම ඒ වර්ණයෙන් යුක්තව බුද්ධ රශ්මි ජාලා විහිදව ඒ විහිදෙන බුද්ධ රශ්මීන් අනන්ත සක්වල තුල ගමන් කරවමින් වැඩ හිටපු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පෝෂණය වුණ ස්වර්ණ වර්ණ දේහ ස්වභාවය දැකපු මේ තරුණ භික්ෂුණිය කල්පනා කළේ, අනේ මේ මහා පුරුෂයාණන් වහන්සේ මේ සංසාරේ සැරිසරන කාලේ මට මුණ ගැහිලා තියෙනවද? යම් කාලෙක මම මේ මහා පුරුෂයාණන් වහන්සේට බිරිඳ වෙලා ඉපදිලා තියෙනවද? එහෙම හිතනකොට ඇයට ජාති ස්මරණ ඥානයක් පහළ වුණා. ඒ ජාති ස්මරණ ඥානයට අනුව ඇය දකිනවා මේ සසර එක ආත්මික මේ මහා පුරුෂයාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ තමන් සමග එකට ජීවත් වෙලා තියෙන බව. ඒ කියන්නේ තමන් මේ මහා පුරුෂයාගේ පාද පරිචාරිකාව බවට පත් වෙලා තියෙන බව. පින්නතුනි, ඒ කාරණාව දැනුණහම ඇයට ඇති වුණේ වචනයෙන් කියන්න බැරි මහා පුදුම සතුටක්. ඒ කාරණාව සම්බන්ධයෙන් නැවත නැවත මෙනෙහි කරන ඇයට ඒ ප්‍රීතියේ ඉමක් කොමක් දැනගන්න බැරි වුණා. ප්‍රීතියේ වැඩිකමට ඇයට මහා හනින් සිනහ පහළ වුණා. නැවත ඇය කල්පනා කරනවා, භාර්යාවක් කියලා කියන්නේ තමන්ගේ ස්වාමියාට ඊටාම හිතවත් කෙනෙක්. නමුත් භාර්යාවන් අතර සමහර කෙනෙක් තමන්ගේ ස්වාමියාට හිතවත් නැති අයත් ඉන්නවා. හිතවත් බිරින්දෑවරුත් ඉන්නවා. හිතවත් නැති අයත් ඉන්නවා. ස්වාමියාගේ සසර අඳුරු කරන භාර්යාවොත් ඉන්නවා. ස්වාමියාගේ සසර මඟ පහන් කරන භාර්යාවොත් ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ බිරින්දෑවරු පිළිබඳව කරුණු දක්වන සූත්‍ර දේශනාවල් වල ඒ පිළිබඳව මනාව කරුණු පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි, මේ භික්ෂුණීන් වහන්සේ කල්පනා කරනවා, මම මේ මහා පුරුෂයාණන්ගේ පාද පරිචාරිකාව වෙච්ච කාලේ මම උන්වහන්සේට ඊතා හිතවත් කීකරු බිරිඳක් වුණාද? එහෙම නැත්නම් මගේ අතින් මේ මහා පුරුෂයාණන්ට කිසියම් වරදක් වුණාද කියලා. පින්නතුනි, එහෙම
ඒ කාරණාව සම්බන්ධයෙන් හිත මෙහෙයවනකොට මේ භික්ෂුණීන් වහන්සේ දැක්කා මහා බෝසතාණන් වහන්සේ එක ආත්මයක චද්දන්ත කුලී ප්‍රධාන හස්තියා වෙලා ඉපදිලා තියෙනවා. ඒ කාලේ තමයි තමන් මේ මහා පුරුෂයාණන්ගේ පාද පරිචාරිකාව වෙලා තියෙන්නේ. සුළු ප්‍රමාද දෝෂයක් නිසා හිතේ ඇති කරගත්ත වෛරයක් පදනම් කරගෙන සෝනුත්තර කියන වැද්දෙක් ලව්වා. එදා තමන්ගේ ස්වාමියා වූ චද්දන්ත හස්තිරාජයා මරවලා තියෙනවා කියලා මේ ජාති ස්මරණ ඥාණයෙන් ඒ දැක්කා. ඒ වෙලාවේ චිත්ත සංතානය තුළ ඇතිවෙච්ච දරාගන්න බැරි වේදනාව මුලින්ම හයියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කර කර මේ කාරණාව ඉවසන්න බැරි වෙච්ච තැන මහා හඬින් හඬන්න පටන් ගත්තා. ධම්සභා මණ්ඩපේ උතුම් ධර්මාසනයේ මත වැඩ ඉන්න තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණියගේ සිතුවිලි දැකලා ඇගේ වැළපීම ඇහිලා ඇය දිහා බලලා සිනහ පහල කළා. ධම්සභාව පුරා වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා දැකලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කරනවා දැක්කා. භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ සිනහ පහල කළේ මොන වාගේ හේතුවක් නිසාද? ඒ භික්ෂුන් වහන්සේලා එහෙම අහපුවාම සිනහ පහල කරන්න මුල් වුණ හේතුව අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා. මහණෙනි, අර ලාබාල තරුණ භික්ෂුණිය තථාගත ශරීරයේ දිහා බලලා හිතේ ඇතිවෙච්ච පැහැදීමත් එක්ක කල්පනා කළා, ධර්මාසනයේ මත ෂඩ්වර්ණ රශ්මි ධාරා විහිදූ බැබලමින් වැඩ ඉන්න මේ මහා පුරුෂ රාජයන් වහන්සේ මේ සංසාරේ සැරිසරන කාලේ මට මුණ ගැහිලා තියෙනවද? මම එදා ඔහුගේ බිරිඳ වෙලා ඉඳලා තියෙනවද කියලා. පින්තුනි, ඒ කාරණාව එසේම සිදුවෙච්ච බව දැකලා ඇයට ඇති වුණ සතුට මහා හිනාවකින් ප්‍රකාශ කළා. මහණෙනි, නැවත බිරින්දෑවරුන්ගෙන් ඇතමෙක් ස්වාමියාට ලෙන්ගතුයි. නමුත් මේ ලෝකයේ ඇතමෙක් ස්වාමියාට එතරම්ම ලෙන්ගතු බවක් නෑ. එදා මම මගේ ස්වාමියාට ලෙන්ගතු බිරිඳක් වුණාද? එහෙම නැත්නම් මද ලෙන්ගතු බවක් ඇති තැනැත්තියක් හැටියට හිටියද? විවසන වෙලාවේ චද්දන්ත හස්ති රාජයාගේ බිරිඳ වෙලා හිටපු බවත් සුළු කරුණක් නිසා ඒ මහා හස්ති රාජයා
මරණයට පත් කරවන්න තමන් කටයුතු කළ බවත් වැටහිච්ච නිසා ඒ දුක දරාගන්න බැරුව මහා හයියෙන් කෑ ගහලා අඬනවා. ආන්ගේ කාරණාව නිසයි සිනහ පහළ කළේ කියලා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ එහෙම කාරණාව දේශනා කරාම භික්ෂුන් වහන්සේලා බොහොම සතුටින් කැමැත්ත ප්‍රකාශ කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන ඒ කාලේ මහා බෝසතාණන් වහන්සේ බිඳපු දුක් පැහැදිලි කරන මේ භික්ෂුණියගෙන් ඇති වුණ ගැහැට විස්තර කෙරෙන ඒ උතුම් දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ආන්ගේ ආරාධනාවට අනුව තමයි මහා චද්දන්ත ජාතකය දේශනා කොට වදාළේ. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවෙන් කරුණු පැහැදිලි කළා. මහණෙනි අතීතේ චද්දන්ත කියන විල ඇසුරු කරගෙන 이르දිමත් අහසින් ගමන් කරන ඇත්තු 8000ක් ජීවත් වුණා කියලා. ඒ කාලේ බෝසතාණන් වහන්සේ ප්‍රධාන ඇතාගේ පුතා වෙලා ඉපදුණා. මේ හස්ති පෝතකයා මුළුමනින්ම සුදුම සුදු පාටයි. මුඛය සහ පාදේ පතුල් රතුම රතු පාටයි. පස්සේ කාලේ ඔහු කෙමෙන් කෙමෙන් ලොකු වෙලා වැඩි වයසට ආවට පස්සේ 88 රියනක් උසයි කියලා සඳහන් කරනවා. 21 රියනක් ශරීරයේ දිගයි. 58 රියනකින් යුක්ත රිදී දන් වැලක් වගේ හොඬ වැලක් තිබුණා. ඉතා අපූරු දල යුවලක් තිබ්බා. ඒක දලක් වටරවුමින් රියන් 15ක් දිගින් රියන් 30ක්. පින්නතුනි මේ ඇද්දල දෙකෙන් සවනක් රැස් විහිදුණා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඇතුන් 8000ටම පස්සේ කාලේ ප්‍රධානිය වුණා. මේ චද්දන්ත විල සමීපේ පස්සේ බුදුරජාණන් වහන්සේලා 500ක් විතර වැඩ හිටියා. මේ ඇත් රජුරවන්ට බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් චූල සුභද්‍රා, අනිත් එක්කෙනා මහා සුභද්‍රා. චූල සුභද්‍රාවත් මහා සුභද්‍රාවත් පෙරටු කරගෙන 8000ක් ඇත්තු එක්ක චද්දන්ත හස්තියා ජීවත් වෙන්නේ රත්තරන් ගුහාවක. පින්නතුනි ධර්මයේ තුලින් අපි අහලා තියෙනවා ඊටා විශේෂ විල් ගැන. අනවතප්ත විල, චද්දන්ත විල, සීහපපාත විල, කරණමුණ්ඩ විල, මන්දාකිනි පොකුණ,
මේ ආදී විල් සහ පොකුණු ගැන අපි අහලා තිබුණා. මේ ජාතක කතාවේ සඳහන් කරනවා මේ චද්දන්ත හස්ති රජුරුව තමන්ගේ පිරිසත් එක්ක ජීවත් වෙන්නේ චද්දන්ත කියන විල ළඟ. ඒ විල ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. වෙනතුනි මේ චද්දන්ත විල කොහොමද කියන කාරණාව විශේෂයෙන් මෙතන පැහැදිලි කරලා තියෙනවා. යොදුන් 50ක් දිගයි, යොදුන් 50ක් පළලයි. මේ විල මැද්දේ 12 යොදුනක විතර ප්‍රමාණය කිසියම් බාධාවකින් තොරව, ජලයේ හැදෙන පැලෑටි වලින් තොරව, නිල්ම නිල් පාට මැණික් කැටයක් වාගේ ජල තලයක් තිබුණා කියලා සඳහන් කරනවා. ඒ 12 යොදුනෙන් පස්සේ ඒ පිරිසිදු ජල තලය වට කරගෙන යොදුනක් පමණ පළලට හෙල්මැලි වනයක්. හෙල්මැලි වනයෙන් පස්සේ නිල්ලුපුල් වනයක්. නිල්ලුපුල් වනේ වට කරගෙන යොදුනක් පමණ පළලට රතු පුල් තිබුණා කියලා සඳහන් කරනවා. ඉන් පස්සේ සුදු පුල්, රතු මානෙල්, සුදු මානෙල්. ඊළඟට රතු නෙළු, සුදු නෙළු. ඊට පස්සේ කුමුදු වනයක්. මේ විදිහට යොදුනෙන් යොදුන මල් වලලු 7ක් අර නිල් පාට ජලතලයේ වටේටම තියෙනවා. එයින් පස්සේ මේ මුලින් තිබුණු හෙල්මැලි, නිල්ලු පුල්, රතු පුල්, සුදු පුල්, රතු නෙළුම්, සුදු නෙළුම්, කුමුදු. පින්තුනි මේ මල් වර්ග සියල්ලම මිශ්‍ර වෙලා හැදිච්ච මිශ්‍ර මල් වනයක් තියෙනවා. ඊට පස්සේ ඇත්තුන්ගේ ඉඟටිය දක්වා විතර ජලයේ තියෙන ප්‍රදේශයට එනකොට යොදුනක් පළලට මහා රත්හැල් වනයක් තියෙනවා. පොකුණ වටේටම තියෙනවා. ඊට පස්සේ එතන ඉඳලා ජලතලයේ කෙරවල දක්වා නිල්, කහ, රතු, සුදු නොඑක් පැහැයන්ගෙන් අලංකාර වෙච්ච මල් වලින් යුක්ත කුඩා කුඩා ගස් සහිත මල් වනයක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට වන 10ක් පිළිබඳව පැහැදිලි කරනවා. ඉන් අනතුරුව තියෙන පොකුණ වටේටම මහ මෑ වනයක්. ඉන් අනතුරුව තියෙන්නේ මුං වනයක්. ඊට පස්සේ තියෙන්නේ පොහොල්, කැකිරි, ලබු, කොමඩු. වැල්වල හැදෙන පළතුරු. වැල්වල හැදෙන පළතුරු වලින් පස්සේ පොකුණ වටේටම පුවක් ගස් වගේ මහ ලොකු කඳන් තියෙන උක්වනාන්තරයක් තියෙනවා කියලා සඳහන් කරනවා. එයින් පස්සේ තියෙන්නේ ඇද්දල වගේ විශාල වෙච්ච ගෙඩි වලින් පිරිච්ච මහ කෙසෙල් වනයක්. කෙසෙල් වනයෙන් පස්සේ නැවත තියෙන්නේ සාල වනයක්. ඉන් පස්සේ හැලි වගේ ගෙඩි හැදුන කොස් වනයක් ගැන සඳහන් කරනවා. යොදුනක් පොකුණ වටේටම තියෙන කොස් වනයෙන් පස්සේ ඊටාම රස කරල් වලින් පිරිච්ච සියඹලා වනයක්. පින්නතුනි සියඹලා වනයෙන් එහා පැත්තේ තියෙන්නේ හොඳට ගෙඩි හැදුන දිවුල් වනයක්. දිවුල් වනයෙන් පස්සේ
මේ සියලු පළතුරු වර්ග මිශ්‍ර වෙච්ච මිශ්‍ර පළතුරු වනයක් තියෙනවා. එයින් පස්සේ මහා උණ වනයක් තියෙනවා. වෙනදෙනි සඳහන් කරනවා මේ පළතුරු ಜಾති මේ කාලේ මේ ඇත් සේනාවට මහත් සම්පත්තියක්. ඔවුන්ට ඍෂිසේ අනුභව කරන්නයි මේ හැම දෙයක්ම පහළ වෙලා තියෙන්නේ. මේ පිළිබඳව තව විස්තර සංයුත්ත නිකාය අට කතාවේ සඳහන් වෙනවා. පුන්නතනි ඊළඟට සඳහන් කරනවා මේ උණ වනාන්තරය වට කරගෙන පර්වත වලලු 7ක් තියෙනවා කියලා. ඒ පර්වත වලලු වල පිටත කෙරවලීම තියෙන පර්වත වලලට කියන්නේ චූලකාල පර්වතය කියලා. ඊළඟට තියෙන්නේ මහා කාල පර්වතය. ඊට පස්සේ තියෙන්නේ උදක පාර්ශව කියන පර්වතය. ඒ පර්වතයෙන් පස්සේ චන්ද්‍ර පාර්ශව කියලා පර්වතයක් තියෙනවා. කියන්නේ පින්නතුනි මේ පර්වත පොකුණ වටේටම තියෙනවා වලලු වගේ. ඊට පස්සේ සඳහන් කරනවා සූර්ය පාර්ශව කියලා පර්වතයක් තියෙනවා. සූර්ය පාර්ශව පර්වතයෙන් පස්සේ මණික් පර්වතයක් තියෙනවා. මණික් පර්වතයෙන් පස්සේ උණ වනයේ ළඟින්ම පිහිටලා තියෙන්නේ යදුන් 7ක් උස රත්තරන් පර්වතයක්. චද්දන්ත විල වට කරගෙන තමයි මේ පර්වත වලලු 7ම තියෙන්නේ. හරියට නිකන් උඩින් බලහම චද්දන්ත විල පාත්‍රයක් ඇතුලේ තියෙනවා වගේ. මේ පර්වත වලලු මදින් මද විල පැත්තට නැමිලා වගේ තියෙන්නේ ඇති. මුවවිටක් වගේ පිහිටලා තිබුණා කියලා සඳහන් කරනවා. පින්නතුනි සඳහන් කරනවා උණවනයේ ළඟ තියෙන ස්වර්ණ පර්වතයෙන් නික්වෙන ස්වර්ණාලෝකය ඒ කාන්තිය නිසා චද්දන්ත විල හරියට හිරු මඩලක් වගේ කියලා. සමහර විට අර මල් වනාන්තර මැද්දේ තියෙන නිල් පාට 12 යදුනක ජලකඳ ස්වර්ණ පර්වතයේ ස්වර්ණමය කාන්තියෙන් බැබලි තියෙන්නේ. පිනතුනි ස්වර්ණ පර්වතයට කලින් තිබුණ මණික් පර්වතය නැවත සඳහන් කරනවා මණික් පර්වතයේ උස යදුන් 6ක් ඊළඟට තිබුණ පර්වතයේ යදුන් 5ක් ඊළඟට තිබුණ පර්වතයේ යදුන් 4ක් ඊළඟ පර්වතයේ යදුන් 3ක් මහා කාල පර්වතයේ යදුන් 2ක් චූලකාල පර්වතයේ යදුන් 1ක් හැටියට තමයි මේ පර්වත වලලු ටික ගොඩ නැගිලා තිබුණේ විල වට කරගෙන. පින්නතුනේ නැවත විස්තර කරනවා මේ චද්දන්ත විල ආසන්නයේ චද්දන්ත පර්වතී විලේ ඊසාන පැත්තේ විලේ ජලය මුසු කරගත්ත සුළඟින් නිරන්තරයෙන් පහස ලබාපු මහා නුග ගහක් තිබුණා කියලා. පින්නතුනේ නුග ගහ කොච්චර විශාල වෙන්න ඇද්ද? සඳහන් කරනවා නුග ගහේ කඳ වට ප්‍රමාණයේ 5 යොදුනක් කියලා. යොදුන් 5 ඒ කියන්නේ සතපුම් 50කට ආසන්නයි වට ප්‍රමාණය. උසින් මේ නුග ගහ යොදුන් 7යි. යොදුන් 7ක් ගියපු තැන හතර පැත්තට ශාඛා 4ක් බෙදිලා තියෙනවා.
එක ශාඛාවක් යොදුන් 6ක් දිගට වැවිලා තියෙනවා. උඩට තව ශාඛාවක් තියෙනවා. ඒ ශාඛාවත් යොදුන් 6ක් උසයි. එහෙම බලහම ශාඛා 4 අවට 12 යොදුනක ප්‍රමාණය මනාව ආවරණය කරලා තියෙනවා. උඩට තියෙන ශාඛාවත් යොදුන් 6යි. මුල ඉඳලා අතු බෙදුන තැනට යොදුන් 7යි. එතකොට නුග ගහේ මුළු උස යොදුන් 13ක්. පින්නතනි ඊළඟට සඳහන් කරනවා මේ නුග ගහේ කඳේ ඉඳලා පොළොව යටට ඇදෙන මූල මණ්ඩලයක් තියෙනවා. මේ මූල මණ්ඩලය මුල් 8000කින් යුක්තයි කියලා සඳහන් කරනවා. මුල් 8000ක් සහිත මූල මණ්ඩලයකින් මේ මහා වනස්පතිය පෝෂණය කරනවා. ඒ නිසා විශේෂයෙන් සඳහන් කරනවා මැණික් පර්වතයක් වගේ මේ නුග ගහ නිල් පාටින් බැබලි තිබුණා. නිල් පාටයි කියලා කියන්නේ ඊටාම කාල වර්ණයි. කොළ පාටයි පත්‍ර. ඉතින් ඒ නිසා මනාව බබලෙනවා. චද්දන්ත විලේ බස්නාහිර පැත්තේ ස්වර්ණ පර්වතයේ ඇසුරු කරගෙන යොදුන් 12ක් දිගපළල තියෙන මහ ගුහාවක් තිබුණා. ආන්ගේ ගුහාව ඇතුලේ තමයි මේ චද්දන්ත හස්ති රාජයා වැස්ස කාලෙට භාර්යාව දෙන්නත් 8000ක් තමන්ගේ පිරිවරත් එක්ක වාසය කළේ කියලා සඳහන් කරනවා. ග්‍රීෂ්ම කාලෙට ජලය මිශ්‍ර සුළඟේ පහස විඳින්න මේ නුග ගහේ මුල් අතර කාලය ගත කළා කියලා සඳහන් කරනවා. පින්නතුනි මේක දවසක් චද්දන්ත හස්ති රාජයාට අහන්න ලැබෙනවා සල්වනේ මලින් පිරීලා කියලා. ඒ වෙලාවේ ඇත්රාජු කල්පනා කළා තමන්ගේ පිරිවරත් අඬ ගහගෙන සල්වනේට ගිහිල්ලා විනෝද වෙන්න. සල්වනේට ගිහිල්ලා චද්දන්ත හස්ති රාජයා මනාව මල් පිපිච්ච අපූර්ව සල්ගහක් ළඟ නතර වුණා. මේ සල්ගහ ළඟ නතර වෙනකොට ඔහුගේ බිරින්දෑවරු දෙන්නත් ඔහු ළඟම හිටියා. චෝල සුභද්‍රාව උඩු සුළඟින් හිටියා, මහා සුභද්‍රාව යටි සුළඟින් හිටියා. චද්දන්ත හස්ති රාජයා තමන්ගේ කුම්භස්ථලයෙන් සල්ගහට පාරක් යන්න. පින්නතුනි ගහ හෙලවිලා ගහේ තිබුණ දිරාපු නටු බියලි කොළ ඒ කොළත් අතර හිටපු දිමි චෝල සුභද්‍රාවගේ ඇඟට වැටුණා. යටි සුළඟින් හිටපු මහා සුභද්‍රාවගේ ඇඟට සල්මල්, මල් රේණු, මල් පෙති ඇගේ ඇඟට වැටුණා. මේක දැකපු චෝල සුභද්‍රා ඇත්රජු තමන්ගේ ප්‍රිය වූ භාර්යාවගේ ඇඟේ මල් පෙති, මල් රේණු විසිරෙව්වා. මගේ ශරීරයේ වියලි දඬු, වියලි කොළ, දිමියවාදී සත්තු විසිරෙව්වා. මේ සිද්ධියෙන් එහෙම හිතලා ඇත් රජු කෙරෙහි ඇය වෛර බැඳගත්තා. ඒ කල්පනා කළා හොඳයි
කල යුත්තේ මොකක්ද කියලා මම දන්නවා කියලා. පින්නතේ තවත් දවසක චද්දන්ත හස්තියා තමන්ගේ පිරිසත් එක්ක දිය නාන්න ගියා. නාන්න ගියහම ඉස්සරලාම නාන්නේ ඇත් රජු. තරුණ ඇත්තු දෙන්නේ. ඇත් රජු නාවනවා. හරියට නිකන් කෛලාස කූට පර්වතේ වගේ. සුදුම සුදු පාටයි. ඇත් රජු නාවලා ගොඩට එක් කරගෙන ඇවිල්ලා ඉන් පස්සේ ඇතින්නියෝ දෙන්න නාන්න බහිනවා. අනිත් ඇත් සේනාව විලෙන් මල් කඩාගෙන ඇවිල්ලා ඇත් රජු සරසනවා. මලින් සරසනවා. තමන්ගේ ස්වාමියාට මොනතරම් ලෙන්ගතුකමක් දක්වන්නේ නැද්ද? ඉන් පස්සේ රජුරුවන්ගේ බිසෝවරු දෙන්නත් සරසනවා. විලෙන් මල් කඩ ඇත් රජුයි බිසෝවරුයි සරස අනික් පරිවාර ඇත්තු කටයුතු කරනකොට එක ඇතෙක් විලට බැහැලා ඉතා ලොකු මලක් කඩාගෙන ආවා. මේ විශාල මල අරගෙන ඇවිල්ලා සමහර විට මේ නෙළුම් මලක් වෙන්න පුළුවන්. ඇත් රජුරවන්ට දුන්නාම හස්ති රාජයා මල හොඳින් අරගෙන තමන්ගේ කුම්භස්ථලයේ ස්පර්ශ කරගෙන මල්වල රේණු තමන්ගේ හිසේ විසිරවා ගත්තා. මල් පෙති සහිතව ඉතුරු ප්‍රමාණය මහා සුභද්‍රාවට දුන්නා. පින්නතුනි, චූල සුභද්‍රා ඒක දැකලා කල්පනා කරනවා මේ ලොකු මල තමන්ගේ ප්‍රිය වූ භාර්යාවටමයි දුන්නේ. මට දුන්නේ නැහැ. නැවතත් කල්පනා කරනවා ඇත් රජු මට වඩා ඇයට ලෙන්ගතුකම වැඩි. නැවත වතාවක් හිතේ වෛරයක් උපදිනවා. පින්නතුනි, ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ අපූර්ව ධර්ම කාරණා රාශියකින් පොහොසත් වෙච්ච චද්දන්ත ජාතක කතාවේ පළමුවෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු. ඊළඟ සතියේ දේශනාවෙන් චද්දන්ත ජාතක කතාවේ ඉතුරු ධර්ම කරුණු ටික සාකච්ඡා කරන්න ඉඩ ඉතුරු කරගෙන. පින්නතුනි, අද මේ උතුම් වූ දේශනාවේ දායකත්වයේ දරන්නේ පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ නම්බර 278 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනේ පදිංචි ඒ.ඩී. ආයුපාල මහත්මයා සහ පවුලේ අය විසින්. ආයුපාල මහත්මයා ඇතුළු පිරිස පුණ්‍යානුමෝදනා කරනවා. පරලොව සැපත් තම බිරිඳ පද්මා ඉලේපෙරුම ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මදේශනාව සඳහා ඉඩ ලබා දුන් දේශප්‍රිය මහත්මයාට සහ පවුලේ පිරිසට ආශිර්වාද කිරීමත් අප සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුපාල මහත්මයා ඇතුළු පවුලේ අය පින් අනුමෝදන් කළ එතුමාගේ බිරිඳ ඇතුළු අනිකුත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ දේශප්‍රිය මැතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනාටමත් රත්නත්‍රී ආශිර්වාදයෙන්
නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා ප්‍රාර්ථනා කළ ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිතින් එවතුම් සධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් මේ උතුම් ධර්ම දේශනාව උතුම් වූ නිර්වාණය පිණිස හේතු වාසනා වේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සධර්ම දේශනාවක් මෙලෙස නිමාවටපත් වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පියලුණු දෙවියට සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත